එහෙනම් අපි පටන් ගමු. මේ පොඩි කනෙක්ෂන් අවුලක් ආව ළමයි. මේ මොනවාරි ගැටලු සහගත අවස්ථාවක් මේකේ. මේ අපි පටන් ගමු 1992 අවුරුද්දේ ගාන. ඒ කියන්නේ 6 වෙනි ගාන. 56 පිටුවේ තියෙන 6 වෙනි ගාන. පේසුරු 3 පොතේ. පේසුරු 2 පොතේ. පේසුරු 2 පොතේ 56 වෙනි පිටුවේ තියෙන 6 වෙනි ගාන. බන්ති ලේඛ කරලා තියෙනවා නම් ඔයා යන්න 15 වෙනි ගානට යන්න. 15ට පස්සේ අනිවාර්යෙන් හදන්න නෑ 12 වෙනි ගානට. 12ට පස්සේ අනිවාර්යෙන් හදන්න 15. ඒකේ තියෙන්නේ අර මේ W බර W ද දිග 2යි දෙවෙනි ඉනිමගක් එහි එක් කෙරවලක් සුමට සිරස් බිත්තියකට කියලා. සිරස් බිත්ති නෑනේ. සිරස් බිත්තියකට. සුමට සිරස් බිත්තියකට අනිත් එක ඝර්ෂණ සංගුණකයේ මේ ඌ මේ පොළවේ. දැන් ඉනිමගේ බරමෙන් 4 ගුණයක් බර මිනිසෙකුට මෙහි මුළු දුරම යා හැකියි. ඒ කියන්නේ මෙයා ඕනම තැනක ඉන්නකොට මෙයා සමතුලිතයි. හරි. එතකොට දැන් මේකේ අපිට කියනවා සුමට කෙළවරේදී යටියත් සිර සමග තීටා ඊට පස්සේ පද්ධතියේ සාධාරණ සමතුලිතතා පිළිමක්. ඒ කියන්නේ මිනිස්සයා නැගපු දුරට අපිට ගන්න බෑ මේ කෙරවල කියලා ගන්නත් බෑ. මේ මෙතන කියලා ගන්නත් බෑ සාධාරණ දුරක් ගන්න වෙනවා. සමතුලිතතාවය සාධාරණ පිළිම. අපිට මිනිස්සයා මෙතන ඉන්නේ. යාගේ බර 4යි W. W මනුස්සයා මෙතන ඉන්නේ. දැන් මෙතන හොඳට මතකයි ඔයගලට මම කලින් කිව්වා මෙතෙන්දී අපි සලකා බලන්නේ මිනිසා සහ ඉනිමග කියන පද්ධතිය සමතුලිතයි. මොකද එහෙම වුණොත් එහෙම මෙතන මෙයාගේ කකුල් වලින් මේ ඉනිමග මැද ඇති කරන තෙරපුම් සලකන්න ඕනේ. එයාට තියෙන ඒවා සලකන්න ඕනේ. ඒ සියල්ල නොසලකා හැරලා තියෙන්නේ. ඒතර මුලින්ම ලියන්නත් ඕනේ ඒක. ඉනිමග ධන මිනිසා යන පද්ධතියේ සමතුලිතතාවය සලකා කියලා. හරි. ඒ අර විභේදන ගන්න හරි ගුණ ගන්න හරි කලින්. අපි හිතමු මේ දුර x කියලා හිතමු. මේ දුර අපි x කියලා ගමු. දැන් මෙතන මේ කෙරවලේ ඝර්ෂණ බලයක් තියෙනවා මේ පැත්තට F කියලා. අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා R කියලා. දැන් මෙතන අසමානතාවයක් නේ ඔප්පු කරන්න තියෙන්නේ. ඒතර ඔබ දන්නවා ඝර්ෂණ බලයට යම් ලක්ෂයක් සමතුලිතව තියෙනකොට එතන ඝර්ෂණ බලය බෙදීම අභිලම්බ ප්‍රතික්‍රියාව කුඩයි හෝ සමානයි mu කියන සංකල්පයට යන්න පුළුවන් අපිට. හරි. එතකොට මෙතන අපි ලියනවා මේ මොකද්ද මේ ඉනිමග ධන මිනිසා යන පද්ධතිය සලකා හරි.
එතකොට මේ f යට r කුඩයියෝ සමානයි mu වෙන්න ඕනේ. මේක තමයි අපිට මෙතන ගන්න තියෙන ප්‍රධාන කතන්දරය. ඔය අසමානතාවය ගොඩනගන්න මේක තමයි අපිට පාඩම් පදනම් කරගන්න තියෙන කාරණේ. f යට r කුඩයියෝ සමානයි mu කියන කාරණේ. මේක පදනම් කරගෙන තමයි ඉතින් අපිට ඉස්සරහට යන්න වෙන්නේ. තේරෙනවද? එතකොට දැන් අපි බලන්න ඕනේ f යට r හෝ f r වෙන වෙනම හොයාගන්න. සමහරවිට අපිට f යට r ම හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් අපි තිරස් විභේදනය ගමුනේ. අර f වෙන s සමානයි බිඳුව. f සමානයි s. රෝම ඉලක්කම් 1. දැන් s හොයාගන්න පුළුවන් අපිට a වටා ගුණ ගත්තා. s වතාවක් a වලින් ඉඳලා ලම්බ දුර කියන මේ උස ඒක සමානයි 2a cos θ. තව තියෙනවා 4යි w. x cos 90 ඍණ θ x sin θ. මේ කෝණය 90 ඍණ θ නේ. මේ දුර x නේ. ඒත් මට ඕනේ මේ දුර. x වතාවක් cos 90 ඍණ θ. මේක 90 ඍණ θ. ඍණ w වතාවක් a sin θ. උත්තරයනේ බලන්නේ 3යි. මේක cos θ වලින් බෙදුවොත් 2යි SA S සමානයි W tan θ එළියට ගත්තොත් 4x ඔක හොස්පොට් දාලා දෙන්න. ආයෙනම් මගේ දාලා දෙන්න. එහෙනම් රෝම ඉලක්කම් එකෙන් අපිට ලැබෙනවා s සමානයි කියලා f සමානයි කියලා 4x ධන a ඔන්න f එනවා. දැන් ඊළඟට මේ ඉහළට විභේදනය කරලා r හොයාගමු. r සමානයි 5යි w වෙනවනේ. දැන් මෙන්න මේ එකට ආදේශ කරන්න.
f ට r එකට ආදේශ කරන්නේ 4යි x ධන a දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන x කියලා එකකුත් මේ අසමානතාවයේ තියෙනවා. හරි. මෙතන w එකක් එනවනේ. w tan w තියෙනවා මෙතන. w tan theta. මේක දැන් w කැපිලා යනවා. පහයි මිනි. හරි. දැන් මෙතන මෙන්න මෙහෙම තර්කයක් තියෙන්නේ. දැන් මේ x කියන එක්කෙනා විශාලයෝ සමානයි බිඳුව කුඩායෝ සමානයි 2යි නේ. ඕම එකක් එනවා අපිට. අපි දන්නවා x විශාලයෝ සමානයි බිඳුව කුඩායෝ සමානයි 2යි. ඒ කියන්නේ මේ මිනිහට මේ ඉනිමගේ නැගලා තියෙන දුර එක්ක බිඳුව එක්ක 2යි හෝ ඒ දෙක අතරගය. දැන් ඒ සෑම විටම මේක සත්‍ය වෙනවනේ. මොකද මේ මිනිහට ඉනිමගේ මුළු දිගම නගින්න පුළුවන් කියලා කියනනේ මේගොල්ලෝ. ඒ කියන්නේ x වල සෑම අගයකදීම මේක සත්‍යයි. හරි. එතකොට x වල සෑම අගයකදී මේ කියන්නේ බිඳුවේ සිට 2a දක්වා x ලබා ගන්න ඕනම අගයකදී මේ අසමානතාවය පවතිනවා. මේ අසමානතාවය පවතිනවා. තේරුණානේ? පැහැදිලි? ඒ කියන්නේ මෙයා ඉහළම ලක්ෂයේ ඉන්නකොටත් මේ අසමානතාවය පවතිනවා. තේරුණාද ගන්න? මේ කියන්නේ මේ මිනිස්සයා මෙතන x සමානයි 2a වෙන වෙලාවෙත් මේක වළංගු වෙනවා. හරි. අන්නේ අපි x සමානයි 2a අගේ මෙතෙන්ට අපි ආදේශ කරනවා. තේරුණාද? ඊට අපි ලියනවා ඉනිමගේ මුළු දිගම නැගිය හැකි නිසා ඉනිමගේ මුළු දිගම නැගිය හැකි නිසා x සමානයි 2a විතර මෙය වළංගු වෙනවා. හරි. ඒතර x වෙනකොට 2a දාන්න. දාලා බලන්න ඔය අසමානතාවය ලැබෙනවා. x සමානයි 2i වෙනකොටත් මේ වළංගු. එතන මේකට දාන්න 2i. එතන 9i එනවා 62i. ඒට කැපෙනවා.
10 9 tan theta කියලා. මේ විශාලව සමානයි 10 9 tan theta කියලා. මෙතන 2යි දැම්මාම 8යි 9යි යට 2යි ඊට කැපෙනවා 9 යට 2යි 5 යට අපොම් 10. ඊට එනවා mu හරි දැන් වෙන රූපයක් දැන් වෙන එක වෙනම අඳින්න ඕනේ. එතන මේ කෝණේ 45 වෙනවා නේද? මේ පාදයේ දිග මේ මූල දෙක වෙනකොට 2යි cos 45. මේක 45 වෙනවා. ඉනිමග ලිස්සන්නේ නැතුව මිනිසාට නැවතත් ඉනිමගේ මුළු දුරම නැගීමට හැකි වන පරිදි දණ්ඩ හරහා යන සිරස්තලයේ යෙදිය යුතු යුග්මයේ අවමගය. මෙහෙම නෙවෙයි යුග්මය එන්නේ. මේ මියු කියන එක කුඩයිෝ සමානයි භාගෙට. දැන් මෙතන අපි දැනගත්තනේ මේ මියු විශාලයෝ සමානයි ඒතර ඒ කතාව වෙන එකක් දැන්. අර 9න් 10 නෙවෙයි 10න් 9 නේ. 10න් 9.
හරි දැන් මේක වෙන අවස්ථාවක් දැන් මේ තියෙන්නේ මේ මූල ටිකක් දුරින් කෙලවර ඉන්න විදිය ඒ කියන්නේ මේක අනිවාර්යෙන් 45යි මේ දුර මේ මූල දෙක එනවා කියන්නේ 2 cos 45 හරියටම මේක 45යි දැන් මේ යුග්මයේ අවමගේ ඊළඟ ඒ කියන්නේ මිනිස්සයා හරියටම මේ ඉනිමගේ මේ කෙරවලට එනකොට පල්ලෙය ලිස්සන අවස්ථාව යුග්මයේ අවමගේ කියන්නේ ඒකයි මිනිස්සයා බිත්තියේ කෙරවලට එනකොටම පල්ලෙය ලිස්සන්න ඕන මෙන්න වෙනවා ඒ කියන්නේ යන්තමින් මේ ලිස්සීම වැළැක්වීමට තමයි දාලා තියෙන්නේ එතන අපි ඉල්ලන්නේ යුග්මයේ අවමගේ ඒක අපි ලියන්න ඕන විස්තර කරලා එතකොට යුග්මේ අවමගය ලැබෙන විට මිනිසා බිත්තියට ආසන්න ඇති අතර එවිට පහළ කෙළවර සීමාකාරී වේ. ගොඩකින් පහළ නෑ ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. මෙතන ඒක නෙමෙයි කන්ඩිෂන් එක. දැන් ඒ කියන්නේ මිනිහට මෙතෙන්ට යන්න පුළුවන්. මෙතෙන්ට මිනිහට යන්න පුළුවන්. M කියන යුග්මයේ දාලා තියෙන ලයි මිනිහට මෙතෙන්ට යන්න පුළුවන්. හරි? ඒකයි පොඩ්ඩක් වැරදුනා. මේ ස්ටේට් මේ අවශ්‍යතාවය වැරදුනා. නෑ මෙහෙම නෙමෙයි මේක. මෙතන අර mu විශාල කුඩයිව සමානයි භාගීය කන්ඩිෂන් එක දීලා තියෙන නිසා ඒක ගන්න බෑ. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. මොකද mu වල අගය අනුව අවම යුග්මයේ අගය වෙනස් වෙනවා. mu කුඩයිව සමානයි භාගීය කියලා තියෙන්නේ. ඒ එක mu වල අපි හිතමු mu කුඩා සමානයි භාගීය කියන්නේ mu 0.5 හෝ ඊට අඩුයි කියන එකනේ. අපි හිතමු mu 0.4 කියලා. එතකොට යුග්මයේ අවමගේ එකක්. අපි හිතමු mu 0.3 කියලා. එතකොට අවම යුග්මයේ තව එකක්. අපි හිතමු mu 0.27 කියලා. එතකොට අවම යුග්මයේ තව එකක්. ඒ කියන්නේ අවම යුග්ම ගොඩක් තියෙනවා අර mu වල කන්ඩිෂන් එක යටතේ. හරි? ඒ නිසා මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ. මෙතන ඒක ලියවනම් කපන්න. මෙතන ලියන්න තියෙන්නේ මිනිසාට ඉනිමගේ කෙලවර දක්වා ඒකට හේතුව දැන් අර mu කියන එක නියතයක් නෙමෙයිනේ මෙතන mu වෙනස් වෙන්න අවම යුග්මයේ අගයත් වෙනස් වෙනවා mu සමානයි 0.4 නම් එතෙන්ට m වලට අවම යුග්මයක් තියෙනවා ඒ කියන්නේ mu සමානයි 0.4 වෙන වෙලාවේ මිනිහා ඉනිමගේ කෙලවරට යනකොට පල්ලෙහා කෙරවල ලිස්සන්න ඕනේ මෙන්න ඊළඟට mu 0.3 වුණොත් මිනිහා ඉනිමගේ කෙලවරට යනකොට පහළ කෙරවල රිස්සන්න ඕනේ මෙන්න එතකොට අර m වල අගය අර කලින් m වල අගය නෙමෙයිනේ වෙන එකක්. ඒ m වල යුග්මයේ ආමගත් එක වෙනස් වෙනවා. තේරුණා නේද කාරණා? ඉතින් ඒකයි එහෙම වෙන්නේ. කෙරවල දක්වා යාමට හැකි යයි ගමු. ඉතරයි.
එවිට මෙතන අපි ගමු F1 කියලා R1 දැන් මිනිහා ඉනිමගේ කෙලවරේ ඉන්නේ W නිසාට ඉනිමගේ කෙලවර දක්වා යාමට හැකියාව ගනිමු එවිට F1 බෙදීම R1 කුඩයි හෝ සමානයි mu නෑ පොඩක් ඉන්න පුතා මෙතන පොඩි දෙයක් තියෙනවා පොඩක් ඉන්න නෑ මට පොඩ්ඩක් මේක ඇනලිසිස් එක පොඩි අවුලක් වුණා මිනිසාට ඉනිමගේ ඉහළ කෙළවර දක්වා යාමට හැකියාව ගනිමු එවිට පහළ කෙළවර අර කලින් එක හරි පොඩක් ඉන්න මේක මම හරියටම මම කියන්නේ මගේ ඔළුවේ මට හරි නමුත් ඕගලන්ට වචනෙන් එනකොට ඒක වැරදුනා මිනිසාට ඉනිමගේ කෙළවර දක්වා යාමට හැකියාව ගනිමු එවිට පහළ කෙළවර සීමාකාරී අවස්ථාවේ තියෙනවා කියලා අපි ගන්නවා. ඒ කියන්නේ මෙයා යන්තමින් ඉහළ කෙළවරට යන අවස්ථාවක්. ඒ කියන්නේ යන්තමින් ඉනිමක තරණය කරන අවස්ථාවක්. මිනිසාට ඉනිමගේ කෙළවර දක්වා යාමට හැකියාව ගනිමු. එවිට පහළ කෙළවර සීමාකාරීයයි ගනිමු. ඒ කියන්නේ අර එයාගේ ගමන යන්තමින් තරණය කිරීම අවස්ථාවක්. හරි. දැන් මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක. මෙතන අර මියුට් අසමානතාවයක් දීලා තියෙන නිසා. එතකොට හරි එතකොට අර දැන් අර mu වල එක එක අගේට අදාළව m ලා හොයන්න පුළුවන්. ඒ හොයන හැම m එකක්ම අවම m තමයි. එහෙම අවම m එන්න නම් මේ මිනිහා මෙතනට එනකොටම මෙතන ලිස්සන්න ඕන්න මෙන්න තියෙන්න ඕනේ. ඒ කලින් ලිව කන්ඩිෂන් එක හරි මගේ. ඒක හරි. හොඳට අහගන්න එක මට පොඩි පැටලවිල්ලක් වුණා. මිනිසාට ඉනිමගේ කෙළවර දක්වා යාමට හැකියාව ගන්න මේ විදිහට පහළ කෙළවර සීමාකාරී වේ. හරි දැන් එතකොට අපිට m වලට හම්බෙන්නේ ඒ අවස්ථාවට අදාළ අවමගේ තමයි. ඒ කියන්නේ මේ මිනිස්සයා මේ ඉනිමගේ කෙලවරට යන අවස්ථාවේ පහළ කෙලවර සීමාකාරී වෙනවා කියන්නේ ඒ අවස්ථාවේ තියෙන යුග්මය යොදන්න පුළුවන් අවමගේ. හැබැයි එහෙම යුග්ම ගොඩක් එනවා. මොකද අර mu වලට රේන්ජ් එකක් දීලා තියෙන නිසා. ඒතකොට ඒකේ අඩු මේක අපිට හොයාගන්න පුළුවන්. ඒ අඩුමේ වල අඩුමගේ අර කෙටිතම දුරවල් වල අඩුම කෙටිතම දුර කියලා හොයාගත්තේ. කෙටිම දුරවල් වලට පවතින්න පුළුවන් අඩුම අවස්ථාව කෙටිතම දුර කියලා ගන්න. අන්න ඒ වගේ එකක් මේ එන්නේ. හරි මිනිසාට ඉනිමයි කෙලවර දක්වා යාමට කියන්නේ පහළ කෙලවර සීමාකාරීයයි ගනිමු. එතකොට මෙතන f එක කියන්නේ එතකොට mu r එක. හරි දැන් ඔය mu කියන්නේ කුඩයියෝ සමානයි භාගයේ කන්ඩිෂන් එක යූස් කරපුවාම m වලට ගන්න පුළුවන් අඩුමගේ හම්බෙයි අපිට. තේරුණානේ? අර මෙන්න මේ ඉස්සලා එක කැපුවා ඒ වගේම එකක් තමයි මේ ලියලා තියෙන්නේ. මිනිසාට ඉනිමගේ කෙලවර දක්වා යාමට හැකියාව ගැනීම එවිට පහළ කෙලවර සීමාකාරී වේ. හරි. හරි. ඒතොර ඒ කියන්නේ මිනිහා ඉනිමගේ කෙලවරට ගිහිලා තියෙන අවස්ථාවක් පහළ කෙලවර සීමාකාරී කියන්නේ ඉනිමගේ අන්තමින් තරණය කරලා තියෙනවා. දැන් ඕකේ mu වලට නිශ්චිත අගයක් තිබුණා නම් අර යුග්මයට ගන්න පුළුවන් අඩුම අවස්ථාව තමයි එන්නේ. දැන් මෙතන මියුට අසමානතාවයක් තියෙන නිසා එහෙම අවස්ථා m ට ගන්න පුළුවන් අඩුම අග අවස්ථා ගොඩක් තියෙනවා. ඒකෙනුත් අඩුම එක තමයි දැන් අපි මේ හොයන්න යන්නේ. හරි? දැන් mu තමයි උත්තර කරගෙන mu පුරායව සමානයි භාගය කියන එක පාවිච්චි කරා නම් m කියන එකට අසමානතාවයක් ඕගලන්ට ලැබෙනවා. mu කියන එක හොයාගන්න m සුරේ. mu පුරායව සමානයි භාගය යූස් කරපු ගමන් කෙලින්ම එතනින්ම m ට අසමානතාවයක් ජනිත වෙනවා. ඒකට මොකක්ද අපිට කරන්න පුළුවන්? තීරස් විභේදනය කරන්න පුළුවන් නේ. ඒතර mu r1
වෙන S not සමානයි බිඳුවයි. mu සමානයි S not බෙදීම R1. ඉහළට බල විභේදනය කරොත් R1 සමානයි 5යි W කියලා. ඒක හරි. දැන් මේ ලක්ෂය වටා ගූර්ණ ගත්තොත් කෙලින්ම S not එනවා. එච්චරයි. ඒ වටා ගූර්ණ ගමු. M එනවා. S not වතාවක් 2යි a sin 45. ඒ කියන්නේ ඒ මූල දෙකමයි. ලම්බ උස මේකනේ. ඒක සමානයි නේ මූල දෙකට. ඊළඟට ඍණ 4යි W. ඒ මූල දෙක. ඍණ W a cos 45. මේකෙනුත් භාගයයි. ඒ යට මූල දෙක. මේකෙන් S not හොයාගන්න. මෙතන AW එළියට ගත්තොත් 4යි මූල 2 ධන 1යට මූල 2. මේ දෙක මෙහා පැත්තට දාලා AW ගත්තා. M මෙහා පැත්තට ගියාම ඍණ M. ඒක බෙදන්න ඕනේ A මූල දෙකෙන්. මේ මුළු එකම බෙදන්න ඕනේ A මූල දෙකෙන්. ඒ කියන්නේ මේක ගුණ කරන්න ඕනේ 1යට A මූල දෙකෙන්. මේකෙන් බෙදන්න බෑ. දැන් ඕකෙන් S not හොයාගන්න. මේක බෙදන්න එපා A මූල දෙකෙන්. ඊටු ගුණ කරා 1යට A මූල දෙකෙන්. 1යට A මූල දෙක දැම්මොත් මේක සුළු වෙයි පොඩ්ඩක්. එහෙම නැත්නම් ඔහොම තියමු. S not මේක ඕනනම් 1යට A මූල දෙකෙන් ගුණ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔහොම තියෙන්න හරි. දෙකට ආදේශ කරොත් mu සමානයි S not කියන්නේ මේක. ඕක බෙදනවා 5යි W වලින්. R1 කියන්නේ 5යි W.
අන්න දැන් mu තියෙනවා. දැන් mu විශාලයි හෝ සමානයි භාගය කියන මේ එක පාවිච්චි කරන්න. දැන් mu කුඩයි හෝ සමානයි භාගයනේ. මේ ටික කුඩයි හෝ සමානයි භාගයනේ. ඕකේ ගන්න m ට අසමානතාවය. මෙතන මේ පොඩි සංශෝධනයක් දාන්න එවිට පහළ කෙලවර සීමාකාරී වේ යයිද ගමු. අර යයිද ගමු. වේ කියලා කියන්න බෑ. ඒකත් උපකල්පනය කරනවා. මිනිසාට ඉනිමගේ කෙලවර දක්වා නැගීමට හැකියයි කියන්නේ එවිට පහළ කෙලවර සීමාකාරී වේ යයිද ගමු. වේ යයිද ගමු. වේ කියලා කියන්න බෑනේ. වේ යයිද ගමු. හරි. දැන් මෙතන මේ පහයි මූල දෙකයි AW වලින් ගුණ කරලා m මුක්ත කරන්න තියෙන්නේ. m එහා පැත්තට දාලා මේක මෙහෙට ගත්තා නම් m විශාලයි හෝ සමානයි කියලා එනවා අසමානතාවය. අපි අද ළමයි මේක අර ඉතුරු අර 12 වෙනි ගණනත් අදලා 15ත් පුළුවන් නම් අදලා try කරලා ඉවරයක් කරමු. ඊළඟ දවසේ පටන් ගමු මේ m එහා පැත්තට දාලා මේක මෙහාට ගමු. මම මේක පැති දෙක මාරු කරලා ලියනවා m විශාලය සමානයි. මෙතන AW එළියට ගමු. මෙතන මූල දෙකට මූල දෙක මෙතනින් කැපුණොත් ඍණ 5 යට මූල දෙක 1 යට මූල දෙක. එතකොට 4 යට මූල දෙක. මෙතන මේ මූල දෙකට මෙතනින් මූල දෙකක් කැපුණාම ඍණ 5 යට මූල දෙකනේ. මෙතන 1 යට මූල දෙක. ඒ කියන්නේ ඍණ 4 යට මූල දෙක. 4යි AW
මෙතන අර සීමාකාරී වේ කියලානේ කෙරවල කරලා තියෙන්නේ. ඒක වේ යයිද ගමු කියලා හරියට හදන්න. සීමාකාරී එවිට පාල කෙරවල සීමාකාරී වේ කියලානේ තිබුණේ. ඒක හරි ගසන් සීමාකාරී වේ යයිද ගනිමු කියලා. මෙතන දෙකෙන් කැපෙනවා. අන්න දැන් එනවා එම්ට එම් වල අවමාගේ 2 මූල 2 AW. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ සුරු කරගෙන. මේක තමයි අපි පාවිච්චි කරපු පොයින්ට් එක. mu සමාන s නෝට් බෙදීම r1 කියන එක. තිරසර විභජනය R1 වය ගත්තා. අර ඒ වටා ගුණ අරගෙන තමයි mu උක්ත කරගත්තේ. ඕම ඇවිල්ලා බන්තිල මේකද ආවේ වට. හරි. හරි. ඉතින් ඒක හොඳ ගාණක්. ඒක ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. දැන් අපි ඔය එකම 12 වෙනි ගානයි 15 වෙනි ගානයි හදලා දාමු. එතකොට ඉතින් තවත් ඉතින් තියෙනවා ගොඩක්. මේවා ඉතින් මේ කෙරවලක් නැහැ ඉතින් එහෙම හදන්න කියොත්. බලන්න මේක ලියාගෙන ඉවර නැති අය තුසන් බලන්න. හරි පොඩි දෙයකට අහුම්කම් දෙන්න ළමයි. දැන් මම දැන් ලබන සතියේ ඉඳලා කොහොම හරි ෆිසිකල් පටන් ගන්න සූදානම් කරලා තියෙන්නේ. දැන් ඊයේ ගිහිල්ලා මගේ ඩෙස්ක් ටික තරන් ආවා. මේ කාමරේ පොඩ්ඩක් අස් කරලා මේ සෙට් කරන්න විතරයි තියෙන්නේ. කොහොම හරි මම ලබන සතිය වෙනකොට පටන් ගන්න try කරනවා. එහෙම නොවුනොත් එහෙම තුන්වෙනි සතිය වෙනකොට නම් අනිවාර්යයෙන්ම අපි ෆිසිකල් වලට එනවා. දැන් මෙන්න මෙහෙම පොඩි ඔප්ෂන් එකක් මම බැලුවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට පන්තියට සහභාගී වෙන්න අවස්ථා 3ක් දෙන්න. ඒ කියන්නේ මට ඒකෙන් ඕනුනේ මේ පන්තිය මේ කුඩා කොටස් වලට කඩා ගන්න. එකක් මෙතන ඉඩ කඩ ප්‍රශ්නයයි. මේ ඒ කියන්නේ අර ළමයි සීමිත ගන්න. ඒතකොට ළමයි 7 දෙනෙක් 8 දෙනෙක් වගේ 10 වැඩිම 10 දෙනෙක් විතර වගේ තමයි ඒක ගෲප් එකකට සෙට් කරනවා සෙට් වෙන්නේ. තේරුණාද? ඉතින් ඒකේදී අර ගොඩක් මට මේ ලස්සන්ට මේ වැඩේ කරන්නත් පුළුවන්. මේ ඉඩ කඩ ඇතුලේ මේ ගොඩක් මෙතන ගොඩක් පොඩි තැනක් නෙමෙයි සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් අර එහෙම අර පැක් වෙලා ඉන්න ඕනේ නැහනේ. බොහොම ඉඩ කඩ ඇතුව අර ඉන්න ඕනේ. ඒ හින්දා මම තීරණය කරා මේක මේ ඔප්ෂන් එක 3ක් දෙන්න. හැබැයි මේ 3ම තියෙන්නේ මේ දෙකක්ම තියෙන්නේ සෙනසුරාදාවල් වල. ඒතොර පැයක පන්තිය කරන කාලේ පැය 3 වෙනවා ඉන්ටර්වල් දෙන්නේ නැහැ. මොකද මෙහි ඉන්ටර්වල් දීලා අර ඔයගලන්ට මේ ඇවිදින්න කරන්න එහෙම ඉඩ කඩ කියන්නේ මෙහෙම ටිකක් අමාරුයි. ඒකත් එතන මට පොඩ්ඩක් රෙස්ට්‍රික්ට් කරන්න වෙනවා. ඉතින් වොෂ්රූම් එහෙම යන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ ඕන කෙනෙකුට. මේ ඒක ඒ පහසුකම් තියෙනවා. මේ අර කෙලින්ම ආවා පැය 3යි පැය 3ට ඇදගෙන ගියා. කියන්නේ වෙනදා වගේම තමයි. නමුත් අර සීමිත කට්ටියක් නිසා මේ වැඩේ කරන්න ලේසි. හරි. එතකොට දැන් 2022ට මෙන්න මේ ටයිම් ස්ලොට් 3 තියෙනවා. සෙනසුරාදා උදේ 7:30 10:30 එක හෝ නෑ sorry සෙනසුරාදා උදේ 10:45 1:45 හෝ සෙනසුරාදාම 5:30 8:30 හවස ඇවිල්ලා 8:00 වෙනකම්. හරි. සෙනසුරාදා 10:45 1:45 හෝ සෙනසුරාදාම 5:30 8:30 හෝ බ්‍රහස්පතින්දා හවස 6:09. ඔන්න ඔය ටයිම් ස්ලොට් 3. හරි. අය පාරක් මම කියන්නම්. සෙනසුරාදා 10:45 12:45 1:45 හෝ
සෙනසුරාදාම 5මාර 8මාර හෝ සතිය දවසක තියෙනවා බ්‍රහස්පතින්දා 6 9. ඔය තුනෙන් ඕන මේකට එන්න පුළුවන්. මම ඔය තුනෙන් එකක් සතියකට සැරයක් ඔන්ලයින් කරනවා. තුනෙන් එකක්. එතකොට ඔයගොල්ලන්ට මාව ෆිසිකලි හම්බෙන්න පුළුවන් අවස්ථා ගන්න දෙක අවමාසයෙන් මාසෙකට 3 වතාවක් වෙයි. මාසෙකට 3 වතාවක්වත් හම්බෙන්න පුළුවන්. මේක ටික දවසක් යනකම් මේක කරන්න වෙයි. මේ ෆිසිකලි මේ ඔන්ලයින් උත් කරන්න වෙයි. මොකද හේතුව මේ තාම මේක එහෙම එච්චර විශ්වාසකින් යුතුව වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නැති නිසා. දැන් ඔන්න බලන්න සෙනසුරාදා උදේ 10:45 1:45 හෝ සෙනසුරාදාම 5මාර 8මාර හවස හෝ බ්‍රහස්පතින්දා 6 9 කියන ඔන්න ඔය තුනෙන් එකකට ළමයින්ට අර එන්න අවස්ථාව වැඩිනකොට මෙතන අර එක වතාවක තියෙන පිරිස අඩු වෙනවා. ඒතර මටත් හරි ලේසි. මං කැමති වෙයි ළමයි 10කට 12කට උගන්වන්න තමයි. මට ඔය 30 40ක් ආපුවාමත් අමාරුයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද අර දැන් අපි දැන් ටික මෝරලානේ වැඩි. දැන් ඒකට වැදිලානේ මේක ඉන්ජෙක්ට් වෙලානේ තියෙන්නේ. එතකොට දැන් මේකේ ගොඩක් වෙලාවට අර ඔයගොල්ලෝ කරන වැඩ ටික බල බල ඉන්න තමයි මට තියෙන්නේ. ඉතින් ඔය තුනෙන් එකකටවත් එන්න බැරි කෙනෙක් ඉන්නවා මෙතන අදෝසන්න. අවංකව ඒ කියන්නේ නිකන් බොරුවටම නෙමෙයි අවස්ථාවක් සලසගෙන එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේක කරොත් මට එහෙම බැරි නම් කිලිම අදෝසන්න කමන්නේ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. තමුන් තනිය හිටියත් කමන්නේ ඒක අදෝසන්න. මොකද මේ තුනේ එකක් අනිවාර්යෙන් ඔන්ලයින් කරනවා. ඒ කියන්නේ හැමදාම හැම සතියෙම එකම පන්තිය නෙමෙයි. මොකක් හරි එකක් ඔන්ලයින් එකක් විදිහට දානවා. මාරුවට දානවා. එතකොට අඩුම සතියේ අතරමේ මාසයකට දවස් 3ක් ඕගොල්ලෝ මාත් එක්ක ෆිසිකලි මෙතන සම්බන්ධ වෙනවා. ඉතින් ඔන්ලයින්ම සම්බන්ධ වෙන අයට ඔන්ලයින්ම හිටියට මට කමකුත් නැහැ. ඔය ටික තමයි තියෙන්නේ. අවංකවම ලොකු අපහසුකම් දරාගෙන මේ නෙමෙයි. මොකද මේවා මම කරාදී ප්‍රජාතන්ත්‍රවාදී විදිහට හිටලා බලලා කරන්න ඕනේ. හරි එහෙනම් ගොඩක් හොඳයි. දැන් හැබැයි ඉතින් සෙන්සුරාදා පන්ති අනිත් කට්ටියගෙනුත් අහන්න ඕනේ. ඒගොල්ලන්ට තියෙන අවස්ථාවේදී මේ තුනෙන් කැමති එකකට එන්න. හරි කැමති එකකට එන්න. හරි ටික වේගෙන් කරන්න පුළුවන්. මොකද අර මේ කීප දෙනෙක් ඉන්නේ. එතකොට අර එක්කෙනෙක් හදනකම් බලන් ඉන්න ගොඩක් අවස්ථා එන්නේ. ඔය බලන් ඉන්න ගියාමනේ ගොඩක් වෙන්නේ. දැන් මම මෙතනත් මේ එන ටයිම් එක දීගෙන ඉන්නේ. මම දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ රේට් එක හොයාගන්න බෑ මට දැන් අවුරුදු කීයකින් අවුරුද්දකට වැඩි කාලෙකින් අපි වුණ ගිහලා නැහැ. ඇත්තටම ඔයගොල්ලෝ කොයිතරම් ස්පීඩ් එකෙන් හදනවද නැද්ද කියන්නත් මම දන්නේ නැහැ. අර අත උස්සන්න කිව්වම ඉතින් ඔයගොල්ලෝ බොරු කරන්නේ නැහැ කියලා මම කල්පනා කරනවා. ඉතින් අර එහෙමයි තියෙන්නේ. ඉතින් මම ওই විදිහට තමයි ඒක කරන්න ගත්තේ. දැන් පේපර් ක්ලාස් එකේත් අපි පේපර් 13යි කරේ. ඒකත් ගොඩක් සාර්ථක නැහැ. 6 7 පේපර් වල මම දුන්නේ නැහැ. 13 වෙනි එකේ දුන්නේ නැහැ. ඒ ටික කොහොමම තිබිච්ච දෙයක්. දැන් කරපු ටික එහෙම්මම තිබිච්ච දෙයක්. ඒවා අඩුපාඩු එහෙම්මම තිබිච්ච දෙයක්. දැන් තව පේපර් 32ක් දැන් ලැස්ති. ඒ ඔක්කොම හදලත් ඉවරයි. මාකින් ලියලත් ඉවරයි. කීපයක අර අනිත් ඔක්කොගෙම ඩිස්කෂන් වීඩියෝ බව තියෙනවා. ඒතර මට පේපර් ක්ලාස් එක කරන් යෑම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ඒවට මම පොඩ්ඩක් ඒක මේ කලබල වෙන්නේ නැතුව පොඩ්ඩක් ඔයගලන් හොඳට සූදානම් කරලා පටන් ගන්නවා. හොඳට සූදානම් කරලා පටන් ගන්නවා. මොකද පේපර් 32ක් කියන්නේ මාස 8ක්. හරි. එතකොට අපි ඇත්තටම මේ මාර්තු 10 පටන් ගත්තත් කමක් නැහැ. ජනවාරි පෙබරවාරි මාස දෙකත් මෙහෙම ගිහිල්ලා මාර්තු 10 විතර පටන් ගත්තත් කමක් නැහැ. ඕන දෙසැම්බර් වෙයි විභාගේ අනිවාර්යෙන්. තේරෙනවද? නිකන් බොරුවට දඟලන්න ඕනේ නැහැ. එහෙම දඟලන්න දෙයක් මේකේ නැහැ ඇත්තටම. ඒතර මේ පේපර් 32 කෙරුණාම ඇති. හරි 32 කියන්නේ මාස 8ක් නේ. මාස 8ක් කියන්නේ හරිය බැලුවොත් මැයි වල ඉඳලා පේපර් කෙරුණාත් ඇති. ඊට කලින් ඔයගොල්ලෝ පුළුවන් තරම් පරණ ඒවල ගණන් හදලා මේ වෙන්නයි තියෙන්නේ. මම ඒ අතරේ පුළුවන් වුණොත් ඔය විභාග හුරුම කියන එක තව පොඩ්ඩක් ලිහිල් කරලා ඉස්සරහට දෙනවා. ඒ ගැනත් මගේ තාම ෆයිනල් අයිඩියා එකක් නැහැ. මොකද ඕනවට වැඩි ළමයි ස්ට්‍රෙස් වෙන්න එපා. දැන් මේ ස්ට්‍රෙස් වීම කියන එක අපි ඔක්කොගම ඔළුව උඩින් ගිහින් තියෙන්නේ. අවංගවම කියනවා නම් මගෙත් අධික ලෙස මේ අපි පීඩනයටපත් වෙනවා. මොකටද මෙහෙම වෙන්නේ ඇත්තටම? එහෙම වෙන්න ඕනේ නැහැ මේ විභාගයක් කියලා. මේක පාස් කරගන්න පුළුවන් හොඳට. හරි. මේක කරන්න පුළුවන්. අපි මේක හැල්වෙන් කරගෙන යන්න. මට ඕනේ තව ඉක්මනට ඇප්ලයිඩ් වල යුනිට් එකක් කරන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් වෘත්ත චලිතයයි ප්‍රක්ෂිප්තයි වෘත්ත චලිතයයි නිව්ටන් නියමයි ගෝල ගැටෙමුයි ප්‍රක්ෂිප්තයි. ටික කරුණා නම්
මං සෑහෙන කොට. ඒකට පේපර් එකේ උගලන්ට ගණන් 5ක් අනිවාර්යෙන් දෙන පේපර් එකේ හදන්න පුළුවන්. හරි දෙන පේපර් එකේ හදන්න පුළුවන්. ඒ නිසා අපි පේපර් ක්ලාස් එක මම ජනවාරියේ ඉඳලා කියලා ප්ලෑන් කරන් හිටියට මට හිතෙනවා ඒක තව පොඩ්ඩක් කල් ගිහිල්ලා පටන් අරගෙන අන්තිමට මේ පේපර් 32 එක දිගට හොන්තර කරා නම් ඉවරයි කියලා. මේ බොරුවට නටන්න නැතුව. තේරුණාද? මම හිතාන හිටියේ ජනවාරියේ ඉඳලා ඒක කරගෙන යන්න. නමුත් ඕගොල්ලෝම ප්‍රෙපෙයාර් කරලා දැන් මට හම්බෙනවනේ. හම්බුනාම මට අඩුපාඩු පේනවනේ. පේන මාස 4ක් විතර අරගෙන මම හොඳට ඒ හතරේ ඕගොල්ලන්ගේ අඩුපාඩු ටික හදලා කරගෙන ගියා නම් හොඳයි කියන මතේ තමයි මම ඉන්නේ. මේක එහෙම මාරාන්තික ගේමක් නෙමෙයි ඔයගොල්ලන්ට පේනවා ඉතින් විභාග ගණන් හදද්දි අපි මේ ඉගෙන තියෙනේම හොඳට ප්‍රමාණවත් ඒවා කරන්න. හරි. ඉතින් ඒ නිසා කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ පේපර් 32ක් කියන්නේ හොඳ ගාණක්. හරි නේද? ඉතින් ඒක හොඳ ගාණක් ඇත්තටම. 32ට වැඩි ඇතන 32ට 40ක් තියෙනවා. මම 8ක් ඇතෑරියා මුල්ලට. හරි. ඒතකොට එහෙමනම් මේ අපි පටන් ගමු එහෙනම් මේ අර ගාන 2012 මේ එකේ ගාන 12 වෙනි ගාන. හරිනේ. රයිට් එහෙනම් ඒක පටන් ගමු බලන්න. හදමු එහෙනම්. බලන්න මේ 2001 ගාන 12 වෙනි ගාන හදව කෙනෙක් ඉන්නවද උස්සන්න? හදව කෙනෙක් ඉන්නවනම්? හරි හදන්න පටන් ගමු අපි. ඒක මුල් කෑල්ල ඔයගොල්ලන්ට කරන්න බෑ. ඒක ගුරුත්ව කේන්ද්‍රය ගානක්. ඒක ඔයගොල්ලන්ට කරන්න බෑ. ඒක පිළි අරගෙන ගාන හදන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ඝන කේතුවක ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ ශීර්ෂයේ ඉඳලා 4න් 3යි h දුරින් කියන එක පිළි අරගෙන ගාන හදන්න තියෙන්නේ. හරි නේද? හරි 12 වෙනි ගාන 2001 එළවලු. දැන් මෙතෙන්දී වැදගත් වෙන්නේ මේ ඝන කේතුවක ගුරුත්ව කේන්ද්‍රය ඝන කේතුවක ගුරුත්ව කේන්ද්‍රය මේකේ මුළු දර h නම් මේ OG දුර සමානයි 4න් 3යි h. මේක ගුරුත්ව කේන්ද්‍රයේ පළවෙනිදී අපි ඔප්පු කරලා පෙන්නනවා තියරි වලට.
ඕක දැන් මෙතෙන්දි බාර අරගෙන ගහන හදන්න තියෙන්නේ. හරිනේ. ඒකයි 15 වෙනි ගාන. එවැනි හේතුක අඩසිරස් කෝණයේ අංශක 15ක් වන අතර එහි ආධාරකයේ රළු තිරස් ගෙබීමක ඇතිව නිශ්චිතතාවයේ තිබේ. එහි ශීර්ෂයට සම්බන්ධිත සෑහළු අවිතන්‍ය තන්තුවකින් හේතුව ඇල කරනු ලැබේ. මෙහෙම නිකන් නිශ්චලව තියෙනවා. ඊළඟ ශීර්ෂයට ගැට ගහපු තන්තුවකින් ඇල කරනවලු මෙයා. කියන්නේ මේක නම් ඕන වෙන්නේ නැහැ. මෙහෙම තියෙනවා කියලා කියන්නේ. ඔන්න ඔහොම තියෙනවලු මේක. ඔහොම තියෙනවලු. හරි. ඔහොම රළු තිරස් ගෙවීමක් මත තියෙනවලු. අඩසිරස් කෝණයේ අංශක 15යි. මේ කෝණයේ අංශක 15යි. දැන් මෙතන තන්තුවක් ගැට ගහලා මෙහෙම අදිනවලු. අදිනකොට මේක ඉස්සෙනවනේ මෙහෙම. ගැටෙන් ඉස්සෙනවා. ඒ ශීර්ෂයට සම්බන්ධිත සෑහළු අවිතන්‍ය තන්තුවකින් හේතුව ඇල කරනු ලැබේ. හේතුවේ අක්ෂය අඩංගු සිරස්තලයක තිරස සමග අංශක 45ක් කෝණයක් සාදමින් තන්තුව පහළට ඇදී තිබේ. හේතුවේ අක්ෂය අඩංගු සිරස්තලය. හේතුවේ අක්ෂය කියලා කියන්නේ මේකනේ. එතකොට මේ හේතුවේ අක්ෂය ඒක මැද්දෙන් යන සිරස්තලයේම තමයි තන්තුව තියෙන්නේ. මොකද ඔය හේතුවේ අක්ෂය හරහා යන සිරස්තලයේනේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. ඒක තල බල පද්ධතියනේ අපි මේ අධ්‍යයනය කරන්නේ. අපි අධ්‍යයනය කරන්නේ ඒක තල බල පද්ධතිය. එතකොට දැන් මෙහෙම හේතුව මෙහෙම තියලා තන්තුව මෙහෙම පැත්තට ඇදලා නෙමෙයි තියෙන්නේ. එහෙම වුණොත් එහෙම බර ක්‍රියාත්මක වෙන තලයේ නෙමෙයි තන්තුවේ ආතතිය තියෙන්නේ. අර දැන් හේතුව මෙහෙම තියෙනකොට ඒකේ අක්ෂය කියන්නේ හරි මැද්දෙන් මෙහෙම යන තලය. හරියට මැදින් යන තලය. ඒ තලයේමයි තන්තුව තින්නේ කියලා කියන්නේ. එතකොට මෙන්න මෙහෙම ඇල වෙලා උග තියෙන්නේ. තන්තුව මෙහෙම තියෙන්නේ තිරසට අංශක 45ක් කාණතයිලු. මේ කෝණය තමයි අංශක 15යි කියන්නේ. මෙතනින් බර තියෙන්නේ මෙන්න මේ හරියේ සිරස්ස 15ක W. මෙතනින් ඝර්ෂණ බලයක් තියෙනවා. මෙතනින් අභිධම්ම ප්‍රතික්‍රියාවක් තියෙනවා.
මේ දෙකේ ක්‍රියාරේඛා නිශ්චිතයි නේ. මේක යනවා. මේ වගේ තරක හම්බ වෙනවා. පේන්නේ නැහැ නේ. අය අඳින්න ඒ වගේ නේ. අර මම බලතුන ඒක ලක්ෂණ විදිහට අඳින්න යන්නේ. මේක කියනවාද සීමාකාරී සමතුලිතතාවය තියෙනවා කියලා? මෙතන කියනවා මෙහෙම කතාවක් කියනවා. තන්තුවේ ධාරයේ ගෙබීම මත කේතුවේ ධාරයේ ගෙබීම මත යන්තමින් ලිස්සා යන්නේ ගෙබීම සහ ධාරයේ ස්පර්ශ ලක්ෂයට සිරස්ව ඉහළින් ශීර්ෂය තියෙන විටය. එතකොට මේ රූප සටහන කොහොමද වෙන්නේ? අර ස්පර්ශ ලක්ෂයට හරි ගෙලින් මේ තියෙන්න ඕනේ මේ මොකද්ද? කේතුවේ ශීර්ෂය. ඒතකොට ඒක ඇඳ ගන්න ඕනේ මෙහිම. කේතුවේ ශීර්ෂය මෙතන ගමු. ස්පර්ශ ලක්ෂය මෙහෙම තියෙන්නේ. හේතුව ඔහොම. මෙහෙට T 45ක් ගන්න. ස්පර්ශ ලක්ෂය කේතුවේ ශීර්ෂය හරි ගෙලින් ඉහළින් තියනවා මෙතන. ඒ අන්තමින් ලිස්සා යන වෙලාවෙනේ. ඒතර මෙතන අභිනව ප්‍රතික්‍රියාව R නම් mu R. දැන් මේ දෙකේ සම්ප්‍රයුක්තය මෙතෙන්ට එල්ල වෙලා තියෙනවා. මේක ඕන වෙන එකක් නැහැ. බලමු. ඉතින් අර සාමාන්‍ය අපි අඳින නිසා හරි නේද? මෙතන කියනවා කරුණු තුනක්. T ආතතිය, අභිලම්බ ප්‍රතික්‍රියාව, ඝර්ෂණ වල. ඒ කියන්නේ සමීකරණ තුනක් ගන්න එපේ. අපි දන්නවනේ බලය යටතේ සමීකරණ තුනක් ගන්න පුළුවන් කියලා. බලය යටතේ අනිවාර්යෙන්ම සමීකරණ තුනක් ගන්න පුළුවන් අපිට. ඒකේ කිසි ගැටලුවක් නැහැ. බලය යටතේ අනිවාර්යෙන්ම සමීකරණ තුනක් ගන්න පුළුවන්.
එතර TR සහ mu ඝර්ෂණ බලය. එතකොට හරිනේ. දෙකයි ඕනේ එතකොට. T සහ R හොයන්න තියෙන සමීකරණ දෙකක් ගත්තාම ඇති. ඝර්ෂණ බලය කියන්නේ mu R නේ. තන්තු ආතතියයි ඝර්ෂණ සංගුණකය හොයන්න තියෙන්නේ. දැන් අපිට පුළුවන් තිරස් විභේදනය සලකන්න. mu r ඍණ t cos 45 සමානයි බිඳුව. මේක එන්නේ මේක එන්නේ මේක එන්නේ. මේක එනවා මේ දෙකම එන්නේ. t cos 45. එතන mu r සමානයි ඍණ t එකේට මූල දෙක සමානයි බිඳුව. මේක ගන්න පළවෙනි සමීකරණය. දැන් ඊළඟට බල විභේදනය කරමු. නිකම් එනවා මේක. R ඍණ W ඍණ t sin 45 දෙක. ඉතින් මේකෙන් තව එකක් ඕනේ. තව සමීකරණයක් ඕනේ. මොකද mu පැටලෙනවනේ මේකට. ඝර්ෂණ බලය හොයනකොට mu ඕනේ නේද? සමීකරණ තුනක් ඕනේ. ඉතින් වඩාම හොඳ එක තමයි මේ මෙන්න මේ ඒ වටා ගුණ ගන්න එක. mu තියෙන ඉඳ බෑනේ තව එකක් ඕනේ. ඒ වටා ගුණ ගමු. මේක අංශක 15යි. මේක h කියලා ගමු මේ ලම්බ උස. මේකේ ගුණ ගන්නව ටිකක් මේ කල්පනාවෙන් කරන්න ඕනේ. දැන් මෙතන මේ බලය මෙහෙම කරත හැකියි. මේකේ ලම්බ උස h කියලා ගමු. හරි කේතුවේ ලම්බ උස h කියලා ගමු අපි. කේතුවේ ලම්බ උස සමානයි h. හරි. දැන් මෙතන ගුණ ගන්නකොට ඔයගලන්ට පුළුවන් ලේසි වැඩක් තියෙනවා. දැන් t cos 45 කියලා මෙහාටයි t sin 45 කියලා මෙහාටයි විභේදනය කරොත් t sin 45 කියන බලය යන්නේ ඒ හරහානේ. මේ හරහානේ යන්නේ. ඒතකොට ඒකට ගුණයක් එන්නේ නැහැ. මේ t cos 45ට තමයි ගුණයක් එන්නේ. මම එහෙම ගන්නම්. ඒවත් පුරුදු වෙන්න. t cos 45 ඒකට ලම්බ දුර. දැන් t sin 45 කියනවා මෙහෙම එන්නේ. ඒක එන්නේ නැහැ ගුණේ. mu r එන්නේත් නැහැ r එන්නේත් නැහැ. මෙයයි මෙන්න මේ w ගේ විතරයි ගුණේ එන්නේ. හරි? ඒතර මේක t cos 45 ඒකට ලම්බ දුර මේ දුර. මේක h බද්ධපාදයේ h කෝණේ 15යි. කර්ණයේ ඕන කරන්නේ ඒතර මේ උස ඕන කරන්නේ h බද්ධපාදයේ කර්ණයට යනකොට sec නේ h sec 15. හරි. ඊළඟ මේ w වලත් ඔන්න බලන්න මෙන්න මෙහෙම විභේදනය කරගත්තාම ලේසි. මෙන්න මේ මෙහෙට ලම්බකවයි මෙහෙටයි මේක විභේදනය කරගන්නවා. මොකද මේ කෝණේ 15 නම් මෙතන කෝණෙත් 15මයි. මේක 4න් 1යි h. මෙදිලා මෙතෙන්ට 4න් 3යි. මේක 4න් 1යි h. හරි. එතකොට මෙන්න මෙහෙම විභේදනය කරගත්තොත් මේ w කෙනෙක් කෙනා. මෙහෙමයි මෙහෙමයි. ලම්බ දුර ගණනය කරන්න මාර ලේසි දැන්. මෙයා මේක w sin 45 මෙහෙමනේ තියෙන්නේ.
ඒක ලම්බ දුර කියන්නේ මේ දුර. ඒ දුර සමානයි මෙන්න මේ 4න් 1යි h. හරි ලේසි. ඊළඟට මේ පැත්තට තියෙන විභේදනයේ w cos 45 නේ. ඒතර මේ ලම්බ දුර මේක. ඒක සමානයි h වටාවක් tan 15. ඒක දැන් තේරෙනවද ඒක? ඒ කියන්නේ මේ w කියන බර මෙන්න මේ පතුලට සමාන්තරව සහ පතුලට ලම්බව විභේදනය කරගන්නවා මෙන්න මෙහෙම. මේ w කියන එක. නැත්නම් මෙතනින් ඉඳලා ලම්බ දුර වල වන්න ගියාම අමාරුයි. මේ ලම්බ දුරම තමයි මෙතනින් තියෙන්නේ. ඒක කෙලින්ම 4න් 1යි h. තේරෙන්න ඇති මම කියන්නේ. එතකොට මෙයාගේ මේ පැත්තට විභේදනය ඉන්නේ w sin 15. ධන w sin 15. ඒකට ලම්බ දුර මෙන්න මේ දුර. 4න් 1යි h. h බෙදීම 4. හරිනේ? හරි h බෙදීම 4. හරි ඊළඟට w cos 15 කියන්නේ මේ පැත්තට. ඒක ඍණ. ඒකට ලම්බ දුර ඉන්නේ මේ දුර. ඒක සමානයි මේක h නිසා මේක 15 නිසා h tan 15. සමානයි බිඳුව. හරි. දැන් ওই ටික ඔය සමීකරණ තුන ගත්තාම හරිද? මේකේ හැබැයි h කැපිලා යනවා. එතකොට t එකයට මූල 2 sec 15 කියලා කියන්නේ එකයට cos 15 කියලා ගමු. ධන h කැපිලා ගිහලා w බෙදීම 4යි sin 15. h කැපිලා ගියා. මෙතන sin 15 බෙදීම cos 15 cos 15ට cos 15 කැපෙනවා. ඒ කියන්නේ w sin 15. මෙතන එනවා 4න් 3යි w sin 15. ඍණ 4න් 3යි w sin 15. එහා පැත්තට ගියාම 4න් 3යි w sin 15. දැන් මේ cos 15 මෙහාට දාමු. මූල 2යි cos 15ම. t සමානයි 3යි මූල 2 යට 4යි w sin 15 cos 15. sin 15යි cos 15යි කියන්නේ භාගයයි sin 30 කියන එකනේ. දැන් මෙතන 2යි sin 15 cos 15 කියලා තිබුණා නම් sin 30 නේ. මේක මං කියන්නේ 2යි sin 15 cos 15 කියලා තිබුණා නම් sin 30 නේ. එතකොට sin 15 cos 15 කියන්නේ භාගයයි sin 30යි. මේක කෙලින්ම t මං හිතන්නේ කියන එක එනවා. මේ මම මෙතනින් මකන්න මෙතන මේ භාගයයි sin 30 කියලා එනවා. t සමානයි 3යි මූල 2යි w යට 4 භාගයයි sin 30. sin 30 කියන්නේ භාගය. එතකොට මෙතන එනවා 2 4 16යි. 3යි මූල 2යි w යට 16. ඕක නේද බව පින්නන්න. t වලගේ
සමීකරණ ලබා ගන්න කියලා තියෙනවා. ඉතින් ඕනනම් මේකට 3 කියලා දාන්න. සමීකරණ 3ක් ගන්න කියලා නේ කියන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 1 දාලා මේක පටන් ගන්න. සමීකරණ 3ක් ගන්න කියලා නේ කියන්නේ. තිරස් විභේදනය 1යි, සිරස් විභේදනය 1යි පූර්ණ සමීකරණ. ඊට පස්සේ රෝම ඉලක්කම් 1 යටතේ අර t විසඳපුවාම ඕක එනවා. ඊළඟට මියු හොයන්න නම් මේ r හොයාගෙන ඉන්න ඕනේ. එතකොට දෙකෙන් r හොයාගත්ත එක t ආදේශ කරනවා. t වේදීම මූල දෙක. දෙකින්නේ r සමානයි w ධන t වේදීම මූල දෙක. ඒ කියන්නේ මේක මූල දෙකෙන් බෙදනවා. එතකොට 3යි w යට 16. r සමානයි w ධන t බෙදීම මූල දෙකනේ. t මූල දෙකෙන් බෙදුවා 3යි w යට 16. 19යි w යට 16. මේ ඉන්නේ r. දැන් mu හොයන්න නම් මේ පළවෙනි එකෙන් ගන්න පුළුවන්. එකෙන් mu r සමානයි t බෙදීම මූල දෙක. t බෙදීම මූල දෙක කියලා කියන්නේ 3යි w යට 16. r කියලා කියන්නේ 19යි w යට 16. මේකෙන් එනවා mu සමානයි 3යි w යට 16 බෙදන්න ඕනේ r වලින්. r වලින් බෙදනවා කියන්නේ 3යි w යට 16 බෙදන්න ඕනේ r වලින්. ඒ කියන්නේ එකයට r වලින් ගුණ වෙනවා. 16ට 19යි w. තොර 19න් 3යි කියලා එනවා ගන්නට. මේක සමානයි 19න් 3යි. මේක හොඳ ගානක්. තොර මේක අර ඉගෙන ගන්න තියන්නේ අර ගූර්ණ ගණිතදී මේක නම් සාමාන්‍ය දෙයක්. t cos 45 t sin 45 කියලා මෙහෙම කරන එක. මෙන්න මෙතන මේ මෙහෙම දෙක ගත්ත එක ටිකක් ඒක විශේෂ කොට ඔලුවට දාගන්න. පාරස්වනික ගානේම ඔයගොල්ලෝ තනියම හදන්න ළමයි. තනියම හදන්න ඒවා. ඉතින් අදින් මම එනම් මේක ඉතින් අහවර කරන්න. දැන් ඇති මං හිතන්නේ ගොඩක් වෙලා ගත්තා අපි දේවල් කරනකොට හෙම්බත් වීමත් එනවනේ. නේද? එඩිය නටන්න ඕනේ. දැන් එහෙමනම් මේ හදන්න 15 වෙනි ගාන අනිවාර්යෙන් හදන්න. දැන් මේවයින් එහෙම ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මේවා තනියම ඇසුරීම ඇතුලේ ඉගෙන ගත යුතු බොහෝ කාරණා තිබේ. තේරුණා නේද? පැය 1 මිනිත්තු 45ක් අපි ඇද්දා දෙවෙනි සෙෂන් එක. පළවෙනි සෙෂන් එකත් එහෙම ඇද්දා. ඒ කාර්යය ප්‍රමාණවත් අපි මරාම වෙන්න ඕනේ නැහනේ. හොඳයි එහෙනම් මේ අවුරුද්ද ඔයගලන්ගේ ජීවිතේ තීරණාත්මක අවුරුද්දක් 2022 මම බොහෝ විට විශ්වාස කරනවා දෙසැම්බර් වලට විභාගයයි. එතකොට පේපර් ක්ලාස් එකත් අපි එහෙම ලොකෝට නටන්න දඟලන්න දෙයක් නැහැ. දැන් අර පේපර් 13ක් දුන්නා. ඕනනම් 14 වෙනි එකක් දීලා ඒක ඉවර කරලා දාන්නම් එමීට. ඒකේ ඩිස්කෂන් ටිකයි පොඩි කාරණා ටික. අපි අන්තිමට තියෙන පේපර් 32ක් තියෙනවා. ඒ 32 කරන්න මාස 8ක් කල් තියෙනවා. තව පේපර් 8ක් තියෙනවා.
අර 32 කරපුවාම ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ හොඳටම ප්‍රමාණවත්. එතකොට අපි අප්‍රේල් මාසේ ඉඳලා පටන් ගත්තාම හරි. දෙසැම්බර් වල විභාගෙ තියෙනවා නම් නොවැම්බර් වල අපි ඉවර කරන්න එපා. ඒත් අප්‍රේල් මුල සතියේ ඉඳලා කරන්න පටන් ගත්තා නම් හරි. ජනවාරි පෙබරවාරි මාර්තු මේ මාස තුන පුළුවන් තරම් ඕගොල්ලෝ පරණ දේවල් බලලා ඒවයි ගණන් හදලා මේ තමුන් ගොඩ නැගෙන්න. තේරෙනවද කාරණේ? ගොඩ නැගිලා අඩුපාඩු ටික හදාගෙන හොඳට සූදානම් වෙන්න මේ ඒ කාලේ වෙනකොට. හරි? හරි නේද? මේක ලියාගෙන ඉවර නැති කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න. එවනම් 15 වෙනි ගානේ එහෙම තනියම try කරන්න. මේ ගානේ අර බල විභේදනය කරලා පූර්ණ ගත්ත එක හොඳට ඔලුවට දාගන්න. අපි එනම් ලබන සෙන්සුරාදා මම ඊට කලින් දාන්න මොකද වෙන්නේ කියන එක. වේලාසන දැන් ඔයාලා තොරතුරු දීලානේ තියෙන්නේ. අපේ ගේ තියෙන්නේ මම ඒකයි ඔක්කොම දාන්නම් ඒ කාරණාව. මේ මහදුරක් නෙමෙයි ළඟපාත. හරි එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක්. මෙතනින් මම නවත්තනවා.